නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපි කොයි කවුරුත් කැමති දෙයක් පින්වතුනි ජීවිතේ දියුණුව. කවුරුත් කැමති නෑ පිරිහෙන්න. පරිහානිය කියන එකට මිනිස්සයා අකමැති. මිනිස්සු පතන්නේ හිතන්නේ නොඑක ආකාරයකින් වෙහෙසිලා කටයුතු කරන්නේ දියුණු වෙන්න. හැබැයි දියුණුව ආසා කර කර ඉද්දීම මිනිස්සු පිරිහෙන්නේ නැද්ද? දියුණුවට කැමති මිනිසයාම පරිහානියටපත් වෙනවා පේන්නේ නැද්ද? පිරිහිලා කඩාගෙන වැටිලා අසරණ වෙනවා පේන්නේ නැද්ද? දියුණුව කැමති කෙනාම පිරිහෙනවා. හේතුව මොකද්ද? පිරිහීමට හේතු වෙන කාරණා නොදන්නාකම. මා පිරිහෙන්නේ මෙන්න මේ දේවල් වලින්, මට පිරිහීම වළක්ව ගන්න තියෙන්නේ මෙන්න මේ දේවල් වලින් කියලා වැටහීමක් නැතිකොට පිරිහිලා යනවා. දියුණුවෙන්ට ආසාව තිබ්බ පමණින් දියුණු වෙන්නේ. තමන්ගේ දියුණුව අහුරන, තමන්ට පරිහානිය උදා කරන කාරණා දැනගෙන ඉන්න ඕන. ඒ නිසා ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් පිරිහෙන්න අකමැති අය පිරිහෙන කරුණු ගැන විමසුවා. අද අපිට අහන්න ලැබෙන්නේ ආන්නේ පිරිහෙන කාරණා. පරාභව සූත්‍ර දේශනාව. අද දවසේ මේ උතුම් වූ ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි වෙසෙන පින්වත් කාන්තේ කරුණාරත්න මෑණියන්, හිමාරා ජයසුන්දර දියණිය, රවිඳු ගමගේ මහතා, ඒ වගේම සයනි වඩනම්බී මහත්මිය, සොනාලි ගිරිහාගම මහත්මිය සහ ඩිලාන් ගිරිහාගම මහතා, ඇසල ශාක්‍ය බණ්ඩාර ගිරිහාගම පුතු, රාහුල තේජස් බණ්ඩාර ගිරිහාගම පුතු, සෙනාලී සිල්වා මහත්මිය සහ රංගන නිර්මාල් මහත්මයා ඇතුළු ඒ වගේම සෙනාරා ශාක්‍යලි දියණිය යන මේ පින්වතුන්ලා අද ධර්ම දානය සිද්ධ කරන්නේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සුවසේ ලෝකයේ වෙත දන් දීමේ ශ්‍රද්ධහා මාධ්‍ය ජාලයේ මෙහෙවරට අපිත් අත්වැලක් වෙනවා, අපිත් ධර්ම දානමේ පින රැස් කරගන්නවා කියන උතුම් වූ චේතනාවෙන්. ඉතින් අද පින්වතුන්ලාගේ ධර්ම දානය නිසා ජීවිතයකට බොහෝම වටින පිරිහෙන කාරණා මොනවාද? තමන්ගේ පරිහානිය වළක්වා ගන්නේ කොහොමද කියන එක මේ බණපදේ ශ්‍රවණය කරන සියලු දෙනාට අහන්න ලැබෙනවා. මේ පරාභව සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සැවැන්වර දෙව්රම් මහා විහෙරේ වැඩ ඉද්දී. මේ දේශනාවට පසුබිම නිර්මාණය වුණේ පින්වතුනි මහා මංගල සූත්‍ර දේශනාව දේශනා කරාට පස්සේ. බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා දෙවිවරු ඇහුවානේ මංගල කාරණා. ස්වාමීනි උතුම් මංගල කරුණු මොනවාද කියලා විමසුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ 38ක් වූ මංගල කාරණා විස්තර කරමින් මහා මංගල සූත්‍ර දේශනාව වදාලා. එදා මේ දේශනාව අහලා දෙවිවරු ගොඩාක් පැහැදිලා.
දෙවිවරු විශාල පිරිසක් මාර්ගඵල අවබෝධය ලබලා දේව සභාවේ ওই දේශනාව ගැනම කතා වෙලා තියෙනවා. අපගේ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් ප්‍රඥාව දෙවිවරුනි නිදුක්වරුනි බලන්ට අපි කාලාන්තරයක් තිස්සේ හොය හිටපු මංගල කාරණා මොනවාද කියන එක බුදුරජාන් වහන්සේ හරි ලස්සනට විස්තර කළානේ කියලා. එතකොට ඇතැම් දෙවිවරු කොටසක් කියන්න ගත්තා. දැන් අපි මංගල කාරණා නම් දන්නවා. ඒ වුණාට අපි පිරිහෙන කාරණා දන්නේ නැහැ නෝවේ. බුදුරජාන් වහන්සේගෙන් පිරිහෙන කාරණාත් අහගත්තොත් හොඳ නැද්ද? එහෙම දෙවිවරු දෙව් ස්වභාවයේ කතා වුණා. එතකොට සක්දෙවිඳු ඇතුළු දෙවිවරු පිරිස තීරණය කළා එසේනම් අපි පිරිහෙන කාරණාද සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාන් වහන්සේගෙන් විමසා දැනගනිමු. එතකොට පින්වතුනි අද රාත්‍රියේ නම් මහා මංගල සූත්‍රය දේශනා කළේ ඊළඟ දවසේ රාත්‍රියේ බුදුරජාන් වහන්සේට පරාභව සූත්‍රය දේශනා කරන්නට පසුබිම නිර්මාණය වුණා. ඒක සිද්ධ වුණේ මෙහෙම. දෙවිවරු මහා මංගල සූත්‍රය ශ්‍රවණය කරන්නට යම්සේ රැස් වුණාද කෙල කෝටි ගණන් සැවැන්නුවර දෙව්රම් මහා විහෙරේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු තැනට එක් රැස් වුණා. සක්දෙවිඳු එක දෙවි කෙනෙකුට අණ කළා. දේව පුත්‍රය ඔබ බුදුරජාන් වහන්සේගෙන් පිරිහෙන කාරණා මොනවාද කියලා අහන්න. ප්‍රශ්නේ ඔබ යොමු කරන්න. එතකොට එක්කෙනෙක් ප්‍රශ්න අහනවා එක දෙවි කෙනෙක්. අනෙක් සියලුම දෙවි දේවතාවරු බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද කියලා අහගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දෙව්රම් විහෙරේ වැඩ ඉන්නකොට ඒ ප්‍රධාන දේවතාවා ඇතුළු අනිකුත් සියලුම දෙවිවරු අභික්ඛන්තාය රත්තියා රැයම ඒකාලෝක කරගෙන අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසිත්වා නොඑක් මනස්කාන්ත වර්ණයන්ගෙන් පැහැයන්ගෙන් සැවැන්නුවර දෙව්රම් මහා විහෙර ආලෝකමත් කරවමින් යන භගවා තේනුප සංකමී බුදුරජාණන් වහන්සේ සම්මුඛයට පැමිණියා. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා පැමිණ භාග්‍යතුන් වහන්සේට සාදරයෙන් වැඳ නමස්කාර කොට ඒක මන්තං අට්ඨාසි එකත් පසකින් සිටියා. ඒක මන්සන් ටිතා කෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ජභාසි එකත් පසක හිටපු ඒ දේවතාවා තමයි බුදුරජාණන් වහන්සේගෙන් ගාථාවෙන් අර කෙල කෝටි ගණන් අහගෙන ඉන්න දෙවි දේවතාවුන්ට මේක පැහැදිලි වෙන්න හරි සුන්දර ගාථාවකින් තමයි ඒ දෙවියා ප්‍රශ්නේ ඇහුවේ. ඒ දෙවියා අහපු ප්‍රශ්නේ මෙන්න මෙහෙම. ගෞතම ස්වාමීනි පැනයක් අසමි මම පිරිහෙන කෙනා දත යුතුයමය ලොවේ සැම ආවිමි අසා දැනගන්නට කරුණ මෙම පවසනු මැනව ලොව පිරිහෙන කරුණු කිම බුදුරජාණන් වහන්සේ විමසුවා. ස්වාමීනි පිරිහෙන කාරණා මොනවද? පිරිහෙන්න හේතු වෙන කාරණාව ස්වාමීනි අපට කියා දෙන්න. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිරිහෙන කාරණා දේශනා කිරීම ආරම්භ කළා. පින්වතුනි මේ පරාභව සූත්‍රයේ හරි ලස්සන ගාථා අන්තර්ගතයි. මේ ගාථාවන් අපිට අපේ මේ කටවල් වලින් සජ්ජායනා කරන්න ලැබෙනවා කියන්නේත් වාසනාවක්. ඒ නිසා පින්වතුන්ලත් මාත් සමගම භාග්‍යතුන් වහන්සේ වදාළ සොඳුරු අර්ථ සජ්ජායනා කරන්න. සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ සුවසේ දත හැකිය යහපත වෙත යන්නා එලෙසම දත හැකිය මෙලොවේ පිරිහෙන්නා දියුණුව පෙනේ වෙත දහමේ හැසිරෙන්නා පිරිහි අයි ලොවේ දහමට ගරහන්නා. පිරිහෙන පළවෙනි කෙනා කවුද? ධම්මදෙස්සී පරාභවෝ. බුදුරජුන්ගේ ධර්මයට යමෙක් ද්වේෂ කරන්නේ වේද හෙතෙමි පිරිහෙන්නේමය.
ධම්මකාමෝ භවං හෝති. ධර්මයට කැමති කෙනා දියුණු වන්නේමය. ධර්මයට ද්වේෂ කරනවාද ධර්මයට ගෞරව කරනවාද ධර්මයට කැමතිද කියන කාරණින් සුවසේම දත හැකි කියනවා. දියුණු වෙන කෙනා කවුද? පිරිහෙන කෙනා කවුද? නුවණැත්තන්ගේ ධර්මයට ගරහා අපහාස කරනවා නම්, ගුණධර්ම වලට ගරහා කරනවා නම්, ගුණධර්ම ගැන කතා කරනවටවත් කැමති නැත්තම් ඒ පුද්ගලයා මෙලොව පරලොව දෙලොවෙම පිරිහෙන කෙනෙකි. පිරිහෙන කලාවේ සිටිනා කෙනෙකි. සමහරවිට මේ මනුස්ස ලෝකේ මේ වෙනකොට ඔහු හොඳට ඇඳලා පැනඳලා යාන වාහන අරගෙන නිකන් මහා පෙනුමට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ධර්මයට ගරහන පුද්ගලයා. සමාජයේ සෑහෙන කීර්ති ධරයෙක් වෙන්න පුළුවන් ධර්මයට ගරහන කෙනා. හැබැයි ඔහු සිටින්නේ පිරිහි යන කලාවේය. මෙලොවේත් පිරිහෙන්නේ ඔහු. පරලොවේත් පිරිහෙන්නේය පරිහානිය කලාව ධර්මයට ද්වේෂ කිරීමයි. ඉතින් දෙවිවරු හරි සතුටු වුණා. සියලුම දෙවිවරු සාදුකාර දීලා අනුමෝදන් වෙනවා. පිරිහෙන පළමු හේතුව අද දැනගතිමු. පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු. පිරිහෙන දෙවැනි කරුණද දැනුමට රිසිමු. වදහල මැනව අදරින් ඉල්ලා සිටිමු. ඔන්න දෙවිවරු දෙවැනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ස්වාමීනි පළවෙනි කාරණේ හරි. ධර්මයට කැමති කෙනා දියුණු වෙනවා. ධර්මයට ද්වේෂ කරන කෙනා පිරිහෙනවා. අපි ඒක ඒ විදිහටම පිළිගන්නවා. ස්වාමීනි දැන් අපි අහන්නේ පිරිහෙන්න හේතු වෙන දෙවෙනි කරුණ. අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තං පරා භවතු මුකං දුදනන් ඇසුර ඔහු හට ප්‍රියමනාපය සුදනන්ගේ ඇසුර ගැන නැත මනාපය දුදනන්ගේම දහමට හරි මනාපය මෙලෙසින් ලැබ ගනී දිවියේ විලාපය. බුදුරජාණන් වහන්සේ වදාලා පිරිහෙන්න හේතු වෙනවා අසත්පුරුෂයාගේ ඇසුරට රුචිකම. අසත්පුරුෂ බාලයා ඇසුරු කරන්නට ආසයි නම්, ගුණවත් සත්පුරුෂයන්ගේ ඇසුරට අකමැති නම් පිරිහෙනවා. ඒ කෙනා මෙලොව පරලොව දෙලොවේම පිරිහෙනවා ආශ්‍රය නිසා. ඇසුරු කරන්නේ දුර්ජනයෝ නම් පින්වතුනේ පිරිහෙන එක වළක්වන්න බෑ. ඇසුරු කරන්නේ අයහපත සලසන මාධ්‍ය ක්‍රමයක් නම් පිරිහෙන එක නවත්තන්න බෑ. ඇසුරට අරගෙන තියෙන පොතපත හෝ ඒවා ලාමක ගණේ ඒවා නම් පිරිහෙන එක වළක්වන්න බෑ. දියුණු වෙන කෙනෙක් ඇසුරු කළ යුත්තේ සත්පුරුෂයාමයි. දියුණු කෙනෙක් ඇසුරු කළ යුත්තේ යහපත කියා දෙන මාධ්‍ය ක්‍රමවේදයක්මයි. දියුණු වෙන කෙනෙක් තමන්ගේ පරිහරණයට අරගත යුතු පොතපත පවා තමන්ගේ ජීවිතයට දියුණුව උදෙසා යහපත උදෙසා උදව් කරන දෙයක්. ආන් ඒ කෙනා දියුණුව කරා යනවා. අසත්පුරුෂයාගේ ඇසුරට වැටෙන කෙනා පිරිහෙනවාමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දෙවිවරු සාදුකාර දීලා මේක අනුමෝදන් වුණා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි පිරිහෙන්න හේතු වෙන දෙවෙනි කාරණේ දැනගත්තා. අපි ඒ විදිහටම පිළිගන්නවා. බලන්න මේ දෙවිවරුන්ගේ ධර්මයේ අනුමෝදන් වීම. දෙවිවරු කියලා කියන්නේ පින්වතුනේ අපිට වඩා ඥාන ශක්තියෙන් කල්පනා ශක්තියෙන් වැඩි පිරිසක්. බුදුරජාණන් වහන්සේ මේ කාරණා ඉස්මතු කරනකොට දෙවිවරු මේවා පුළුල්ව වටහා ගත්තා. ඉස්සෙනින් පිළිගත්තා ස්වාමීනි දුර්ජනයාගේ ඇසුරට කෙනෙක් වැටුණොතින් එයා පිරිහෙනවමයි. පරිහානිය වළක්ව ගන්න තියෙන්නේ සුදනන්ගේ ඇසුරට යහපත් උතුමන්ගේ ඇසුරට ලං වීමෙන්. ස්වාමීනි අපට පිරිහෙන්න හේතු වෙන තුන්වෙනි කාරණේද වදාරණසේක්වා. බුදුරජාණන් වහන්සේ වදාළා. නිද්දාසීලී සභාසීලී අනුට්ඨාතාචයෝ නරෝ
අලසෝ කෝධ පඤ්ඤානෝ තං පරා භවතෝ මුඛං නිතරම නිදන පිරිසෙහි සිත ඇලුන කෙනා අලසව හිඳී වෙරවීරිය බිම හැලෙනා නපුරුව අනුන් ගැන සිත තුළ වෙර බැඳුණු හඳුනාගත හැකිය පිරිහෙන මෙම ලකුණු. කෙනෙක් ළඟ තියෙනවා නම් නිද්දාශීලී හරියට නින්දට රුචි නිදි කිර කිරා වාසය කරන නින්දෙහි ඇලුණු කෙනෙක් ඊළඟට එයා නිදාගෙන නැත්තම් වැඩිපුර ඉන්නේ පිරිසත් එක්ක දොඩෝ දොඩව පිරිසේ ඇලිලා ඔහේ පිරිසත් එක්ක කතා කර කර වැඩකට නැති ඒවා දොඩවමින් කාලේ අපතේ දාන්න යා කැමති නම් අලසව හිඳී වෙර වීරිය බිම හැලෙන හරි කම්මැලි කාත් එක්ක හරි කතාවක් ඇති කරගෙන වැඩකට නැති කතාවක පටලැවිලා ඉන්න ආසයි එක්කෝ නිදාගෙන ඉන්න ආසයි වැඩ කරන්න කැමති නැහැ අලසයි තමන්ගේ ජීවිතේ දියුණුව සලසා ගැනීම උදෙසා තනියම කල්පනා කරලා මම මෙහෙම කරන්න ඕන කියලා වැඩ කරන්නේ මේ මිනිසයා. එයාගේ ජීවිතේ අලසකම තුලම අලස කෙමීම ගොදුරක් බවට පත් වෙලා. සාමාන්‍යයෙන් අලසයාට අපි කියනවා කම්මැලියාට දිවැසුත් තියනවා කියලා කියන්නේ. කම්මැලියෙක් වැඩක් පටන් ගන්න ලැහැත්තුනොත් කවුරු හරි කිව්වොත් එහෙම ඔහොම කම්මැලිකම ඉන්න එපා වැඩ කරන්න පටන් ගනින් කියලා. නෑ වැඩ කරන්න පටන් ගන්නවා මට තව මේ කාලේ අමාරුයි ඇඟට. මම තව මාසයක් විතර ගිහිල්ලා වැඩ පටන් ගන්න ඉන්නේ. එහෙම නැත්නම් එයා කියනවා මේ කාලේ ඕවා කරලා හරියන්නේ. මේ කාලේට ඕවා ගැලපෙන්නේ. මොකක් හරි එකක් එයාට තියෙනවා අලසකම රජ කරවන්න. නපුරුව අනුන් ගැන සිත තුළ වෙර බැඳුණු එයාට පේනවා තමන් කම්මැලිකමේ නිදාගෙන කයිය ගගහ ඉද්දි අනිත් අය දියුණු වෙනවා. එතකොට මේ පුද්ගලයා කරන්නේ අර දියුණු වෙන කෙනාට එක එක කතන්දර හද දියුණු වෙන කෙනාට වෛර කර කර ඉන්නවා. ඔය මිනිස්සු ඔය දියුණු වෙන්නේ ඔය මේ ප්‍රධානින්ට කේලම් කියාගෙනනේ. ඒක නිසානේ ඔය දියුණු වෙන්නේ. ඔය වගේ මොනවා හරි කිය එයා කතා හද ජීවිතය ගත කරනවා. එයාට නොදැනීම එයා පිරිහි යනවා. බලන්න මේවා අදටත් විද්‍යමානයිනේ. අදටත් පේනවා නේද පින්වතුනි? පිරිහෙන්නේ මෙතනින්මයි කියලා. එහෙනම් පරිහානිය වළක්ව ගන්න කරන්න තියෙන්නේ මොකද්ද? මේ නිදා ගැනීමේ ආසාව ගොඩාක් නිදන ආසාව දුරු කළ යුත්තේය. පිරිසත් එක්ක වැඩකට නැති කතා බහේ ඇලෙන්න තියෙන ආසාව දුරු කළ යුත්තේය. කම්මැලි නැතිව තමන්ගේ දියුණුව කැමතිව වැඩ කරන කෙනෙක් විය යුත්තේය. අනුන් ගැන වෛර කොරෝන්තර හදාගෙන අනුන්ගේ දියුණුවට සාප කර කර වාසය නොකළ යුත්තේය. ඒ අය දිහා බලාගෙන තමන්ගේ අඩුපාඩුද හදාගත යුත්තේය. ආන් එහෙම කෙනෙක් තමයි පින්වතුනි දියුණුව කරා යන්නේ. අනිත් කෙනා මේ ලෝකෙ පිරිනවමයි. බලන්න මේ පරිහානියට හේතු වෙන කාරණා මොනවද කියලා මිනිස්සුන්ට අහගන්න බැරුව ගියා. මේවා ඇහුවේ දෙවිවරු. හැබැයි දෙවිවරුන්ට ඒ කරපු විස්තරය අපිට කොච්චර වටිනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය කරුණු අදාරනකොට දෙවිවරු සතුටින් අනුමෝදන් වෙනවා. පිරිහෙන තෙවැනි හේතුවත් ස්වාමීනි අපි දැනගත්තා. අපි බොහෝම සතුටින් ඒක පිළිගන්නවා අනුමෝදන් වෙනවා. ස්වාමීනි දැන් අපි අහන්නේ පිරිහෙන්න හේතු වෙන සිව්වෙනි කරුණයි අප කෙරෙහි අනුකම්පාවෙන් වදාරනසේක්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහු සන්තෝන බරති තං පරා භවතු මුඛං රැස් කොට ධනය සුවසේ කල් ගෙවන කෙනා ගොස් වයසට සිටින මව්පිය නොම සොයනා දුක් පිරේ සැපත නැති දිවියට ඉඩ හරිනා
ලක්වේ පිරිහුමට මොහු දිවියේ හඬනා. කෙනෙක් දියුණු වෙලා ධන සම්පත්තිය. ධන සම්පත්තියෙන් දියුණු වෙලා තමන්ගේ අතපය නිරෝගීව තියෙනකොට මේ පුද්ගලයාට අමතක වෙනවා තමන්ගේ මව්පියෝ. තමන්ව මෙලොවට උපද්දපු තමන් අසරණ කාලේ උඩු බැල්ලට හැරිලා අඬලා කෑග ගහ ඉද්දි එක තැනම අසූචි පිට කර ගනිද්දි එතනම මූත්‍රා කර ගනිද්දි නැගිට ගන්න බැරුව ඉද්දි තමන්ට රැකවල් සැදුවේ කවුද? තමන්ට ලෙඩක් දුකක් වෙනකොට මුකුවක් කරගන්න බැරුව ඉද්දි අසරණ තමන්ට පිහිටුනේ කවුද? මේ මනුස්ස ලෝකෙට එනකොට මොන හරි ලෝකෙක ඉඳලා තමන්ව ආදරයෙන් පිළිගත්තේ කවුද? රැකවරණ දුන්නේ කවුද? මෙලොවට බිහි කළේ කවුද කියන එක මේ පුද්ගලයාට අමතක වෙනවා. ආන්ගේ අසත්පුරුෂයා අසත්පුරුෂ භාවයේ හේතු කරගෙන පිරිහෙනවාමයි. ඕක තමයි පරිහානියට හේතු වෙන හතරවෙනි කාරණේ. පිරිහිලා යනවා. නවත්තන්න බෑ. පිරිහෙන්න හේතු වෙන කාරණේ ජීවිතයට සම්බන්ධ කරගත්තා නම් පිරිහෙනවාමයි. වයසට ගියපු දෙමව්පියෝ අමතක කළා කියන්නේ ඒ පුද්ගලයා දියුණු වෙන්නේ නැත. මෙලොවේත් පිරිහෙන්නේමය, පරලොවේත් පිරිහෙන්නේමය. තමන්ගේ අම්මා තාත්තා දෙන්න මඩම් ගානේ දාලා ඒ අම්මයි තාත්තයි දෙන්නව අමතක කරලා යම් මිනිසෙකුට කාලා බීලා ඉන්න පුළුවන් කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ අසත්පුරුෂකම ඒ පුද්ගලයාව මෙලොවේත් පරිහානියට ඇදගෙන යනවා. පරලොවේත් පරිහානියට ඇදගෙන යනවා. තමන් ඊතා කුඩා සංදියේ සමහරලාවට දෙමව්පියන්ගේ වැඩ කටයුතු රාජකාරී පස්සේ කළා. සමහරලාට අම්මයි තාත්තයි දෙන්නම රස්සා කරන ගෙවල් වල දරු පැටව ලැබුණාට පස්සේ ඒ දරුවාට මොකක් හරි අසනීප තත්ත්වයක් වගේ තිබුණොත් එහෙම එක්කෝ අම්මා එක්කෝ තාත්තා රස්සාව කරන එක නවත්තනවා. දරුව වෙනුවෙන් අපි ඉතින් මේවා කරන්න එපා. මං තනියෙන් හම්බ කරන්නම් කියලා එක්කෙනෙක් හම්බ කරනවා. ඒ අයගේ ජීවිතේ සැපසේ ගත කරන්න තිබුණු ගොඩාක් දේවල් ඒ අය අහිමි කරගන්නවා. එහෙම කැපවෙච්චි දෙන්නව ලොකු මහත් වුණාට පස්සේ අමතක කරනවා නම් කෙනෙක් දියුණු වෙන්නේ නැහැ. පිරිහෙනවාමයි. මෙලොව පරිහානිය එක පැත්තකින් වෙනකොට එයාගේ පරලොව පරිහානිය නම් හරි භයංකාරයි. ඒ නිසා ඒ තමයි පිරිහීම ඇති කරන සිව්වෙනි කරුණ. දෙවිවරු මේ ආසා සතුටු වුණා. සතුටින් මේක පිළිගත්තා. දැන් ඒක වැදගත් එකක්. මේ ධර්ම කාරණේ අහනකොට යම් කිසි අපි හිතමු පිරිහීමට හේතු වෙන කාරණාවක් ජීවිතේට ලං කරගත්ත පුද්ගලෙක් ඉන්නවා කියලා. ඒ පුද්ගලයා නුවණැත්තෙක් නම් ඒ පුද්ගලයා කරන්නේ මේක පිළිගන්නවා. පිළි අරගෙන අනේ මං ගාව මේක තියෙනවා මං හදා ගන්නවා. මං අදින් පස්සේ පරිහානිය පැත්තට යන්න දෙන්නේ නැහැ ජීවිතේ. මං දියුණු කරගන්නවා. අන්න එතෙන්ටයි එන්නේ. එහෙම නැති අනුවණයා ඉතින් පිරිහීමේ කාරණාව තුරුල් කරගෙන ධර්මයට බැන බැන තවත් පිරිහෙයි. දෙවිවරු අනුමෝදන් වෙලා අහනවා ස්වාමීනි අපි දැන් දැනගන්න සතුටුයි භාග්‍යතුන් වහන්සේගෙන් පිරිහීම ඇති කරන පස්වෙනි කරුණ ස්වාමීනි අපට අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා. භාග්‍යතුන් වහන්සේ වදාළා යෝ බ්‍රාහ්මනං වා සමනං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති තං පරාභවතු මුඛං එන විට නිවස වෙත බමුණෙකු පිහිට පතා සමනෙකු අඩින විට ඔහු හොඳ කෙනෙකු සිතා සිඟමන පිණිස පැමිණෙන විට දුකින් ඉතා රැවටුම මොවුන් බොරුවෙන් පිරිහෙනු නියතා. ආසරණ වෙච්ච කෙනෙක් වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් පැවිද්දන් වහන්සේ නමක් වූ තමාගේ සමීපයට යමක් එල්ලාගෙන එනකොට ඒ අසරණ වෙච්ච හිඟමනේ යෙදෙන කෙනාව හෝ ශ්‍රමණ බමුණන්ව පැවිද්දන් වහන්සේලාව හෝ රවට්ටනවා නම් බොරු කියලා. ඒ බොරු කියා රැවැට්ටීම පිරිහීමට දොරකි. එයා පිරිහෙන්න පටන් ගන්නවා.
සාමාන්‍යයෙන් අපි හිතමු ඇත්තටම මිනිස්සෙක් තව කෙනෙකුට යමක් දෙන්න තරම් වත්පොහසත්කමක් නැති අසරණ වෙලාවක ස්වාමීන් වහන්සේ නමක් වේවා හිඟමනේ එන කෙනෙක් වේවා ඔහු හොයාගෙන එනවා. ඔහුට දෙන්න දෙයක් නැහැ. ඔහුට කරගන්න විදිහක් නැහැ. ඔහු එතකොට ඇත්තම කියනවා අනේ අමාරුයි. මට මේ කාලේ නම් ඔබට උදව් කරන්න විදිහක් නැහැ. අනේ ස්වාමීන් වහන්සේ මේ කාලේ අපිට දානයක්වත් පූජා කරගන්න විදිහක් නැහැ. එයා එහෙම කියනවා. එයා පිරෙන්නේ බොරුවෙන් රවට්ටන කෙනා. බොරුව රජ කරවන්න උත්සුක වෙන කෙනා. ආන්න එබන්දා මෙලොව පරලොව දෙලොවින්ම පිරිහෙන්නේ. ඒ නිසා බොරුව ජීවිතින් ඈත් කළ යුතුයි. වංචාව ජීවිතින් ඈත් කළ යුතුයි. අනුන්ව රැවටීම ජීවිතින් ඈත් කළ යුතුයි නැත්තම් පිරිහෙනවා. පිරිහීම වළක්ව ගන්න බැරි වෙනවා. අවංකකම මිනිස්සෙක් ගාව තියෙනවා නම් මේ ඍජුව කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා නම් අනේ මට කරන්න දෙයක් නැහැ. මං මේ වෙනකොට මේ තත්ත්වෙ ඉන්නේ. එයාගේ ජීවිතේ පිරිහෙන්නේ නැහැ. එයා මෙලොව පරලොව දෙලොවීම දියුණුව හදාගන්න පුළුවන් මාවතේ තමයි ඉන්නේ. පරිහානි මාවතේ නෙමෙයි. බොරු කරන වංචා කරන පුද්ගලයා පරිහානි මාවතේ ඉන්නේ. එයා පිරිහීගෙන යනවා. දෙවිවරු මේ කරුණත් අසා සතුටු වුණා. ඊට පස්සේ දෙවිවරු අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිහෙන්න හේතු වෙන 6 වෙනි කරුණ කුමක්ද කියන එකත් අපි අහන්න සතුටුයි. භාග්‍යතුන් වහන්සේ අපට වදාරනසේක්වා. පහූත විත්තු පුරිසෝ සහිරඤ්ඤෝ සභෝජනෝ ඒකෝ භුංජති සාදුනි තං පරාභවතෝ මුඛං රැස් කොට මුතු මෙනික් කහවනු පොදි බැන්ද සිත්සේ රස බොජුන් පිනවන මනනන්ද මත්වී හුදෙකලාවේ එය රසවින්ද ලක්වේ පිරිහුමට මොහුදුක වෙත බැන්ද. යම් කෙනෙක් ගොඩාක් ධන සම්පත් ලබලා ඉන්නවා. එයා ව්‍යාපාර කටයුතු කරන්න ගියත් එයාට සමහරට හරියනවා. එයා වේගෙන් දියුණු වෙනවා. ඒකට හේතුනේ පින්වතුනි මොකද්ද? එයාගේ උත්සාහය මහන්සිය කැපවීම වගේම එයාට සසර ගමනේ පුණ්‍ය ශක්තියත් උදව් කළා. නැත්තම් දියුණු වෙන්න බෑ. නැත්තම් බාධා එනවා. දියුණුවට යනකොට බාධා කරදර මැඩගෙන යන්න තමන්ගේ වාසනා මහිම උදව් කරනවා. ඒ වාසනා මහිමයත් එක්ක කැපවෙන මනුස්සයාට ගොඩාක් ජීවිතේ දියුණු කරගන්න පුළුවන්. අපි හිතමු දියුණු වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. එයා දියුණුවෙන් තමන් හරි හම්බ කරගත්ත දේවල් තමන් විතරක් භුක්ති විඳින. එයා අනිත් අයට දෙන්න අකමැති මසුරුයි. මසුරුකම කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ මසුරා මසුරුකම විසින් පරිහානිය වෙත ඇදගෙන යනවා. එයාගේ දියුණුව වළක්වනවා. බලන්න පින්වතුනි අපේ අභ්‍යන්තරයේ තියෙන දුර්වලතා තමයි අපිව පරිහානිය වෙත ඇදගෙන යන්නේ නේ. අපි ගුණධර්ම වලට ආසා නැත්තම් අපේ ජීවිතේ පරිහානිය වෙත ඇදී යනවා. අපි ගුණධර්ම වලට ආසා නම් ඒ එකම එක කරුණෙන් පරිහානිය කරා යන ජීවිතේ වළකිනවා. ඒ නිසා මසුරුකම් තියාගන්න හොඳ නැහැ. තමන්ගේ වස්තුව පරිහරණය කරන අතරේ තමන් හොඳ දැනුමක් ඇති කරගෙන ඉන්න ඕන පින්වතුනි. තමන්ට මේ හැමදේම අහිමි වෙලා යන බව. ඒ අහිමි වෙලා යන දේවල් වලින් තමන්ගේ ජීවිතයට යහපතක් රැකවරණයක් උදෙසා පවතින දෙයක් ආශිර්වාදයක් පිණිස පවතින දෙයක් රැස් කර ගන්නට තරම් දක්ෂකමක් ඇති කර ගන්න ඕන. ඒ තමයි තමන් හරි මේ පරිහරණය කරන දේ නැති අයට දීම. අනිත් අයට උදව් කිරීම. දානය පුරුදු කිරීම. දානය ගොඩාක් වර්ණනා කරපු දෙයන්නේ බුදුවරු. ඇයි මේ දානය වර්ණනා කළේ? දියුණු වෙන නිසා. මිනිසෙක් දියුණුව කරා යන නිසා. බුදුරජාන් වහන්සේ එක අවස්ථාවක දේශනා කළා ගාමිණී කියලා කෙනෙකුට 91 කල්පයක් පුරාවට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ලොව බලා වදාරනවා ගාමිණී
මේ 91 කල්පේම යම් තාක් සත්වය වාසය කළාද තමන් ළඟ පරිහරණයට තියෙන දෙයක් දීම හේතු කරගෙන පිරිහෙච්චි එක්කෙනෙක්වත් නැත. දානය කියන්නේ දියුණුවක්මයි ගාමිණී. දානය කියන්නේ දියුණුවක්මයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් බුදු කෙනෙකුගේ ධර්මයට අපි කැමති නම් අපි බුදු කෙනෙකුගේ ධර්මයට ගරු කරනවා නම් ඔය දහම් පදේ අහන්න ලැබිච්ච කෙනා දානේ පුරුදු කරනවා, මසුරුකම් බැහැර කරනවා. එයා දියුණු වෙනවා. දෙවිවරු සතුටු වුණා. අනේ පිරිහෙන ඒ 6 වෙනි කාරණාවත් අපි දැනගත්තා නෝය කියලා. බුදුරජාණන් වහන්සේ විමසා සිටිනවා ස්වාමීනි 7 වන කරුණ පිරිහෙන දැනගනු රිසිමු වදහල මැනව අදරින් ඉල්ලා සිටිමු. ජාතිත්තද්දෝ ධනත්තද්දෝ ගොත්තත්තද්දෝ චයෝ නරෝ සංඥාතින් අතිමඤ්ඤේති තං පරාභවතෝ මුඛං ජාතිය ධනය ගැන ඉහලින් හිතාගෙන කුලගොත් වලින් හිස තද කොට වෙලාගෙන සිතමින් ඈසියන් හැම බිම හෙලාගෙන සිටිනා මොහොව පිරිහි යයි දිනෙන් දින. ජාති තද්ද බුදුරජාන් වහන්සේ වදාරනවා ජාතිය ගැන තියෙන මාන්නකාරකම. අපි අසවල් ජාතිය. ඊළඟට තමන් ළඟ තියෙන ධන සම්පත් වලට තියෙන මාන්නේ. මට මෙච්චර සල්ලි තියෙනවා. ඊළඟට තමන්ගේ ගෝත්‍රය කියලා කියන්නේ මොකද්ද? කුලේ. කුලේ ගැන තියෙන කුල මාන්නේ. අපි අහවල් කුලේ. මෙන්න මෙව්වා මුල් කරගෙන ඔළුව තද කරගෙන අපි කියන ඔළුව උදුම්මාගෙන කෙනෙක් වාසය කරනවා නම් ජාතියෙන් වේවා, ධනයෙන් වේවා, ප්‍රසිද්ධියෙන් වේවා, කුලගොත් වලින් වේවා ඒ පුද්ගලයා පිරිහෙනවා. පරිහානියට එතකොට හේතු වෙන කාරණාව මොකද්ද? මාන්නකාරකම. මාන්නකාරකම තියෙන කෙනා පිරිහෙන්නේ. මාන්නකාරකම නැති කරගන්නේ කොහොමද? එයා කල්පනා කරලා බලන්න ඕනේ. මේ සාමාන්‍ය වගේමනේ මගේ ජීවිතෙත් මා නාකි වෙලා යන කෙනෙක්. මා ලෙඩ වෙලා යන කෙනෙක්. මාත් මැරිලා යන කෙනෙක්. එහෙව් මේ ලෙඩ වෙලා යන, මැරිලා යන මේ ශරීරයක් ඇතුව මම මොකටනම් මාන්නකාරකම ඇති කරගන්නවද? ආන්නයාගේ මාන්නයට තැන නැතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය 7 වෙනි පරාභවය පිරිහින කාරණාව වදාරනකොට දෙවිවරු අනුමෝදන් වෙලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිහීමට හේතු වෙන 8 වෙනි කරුණ ගැනත් අපිට අනුකම්පාවෙන් දේශනා කරනසේක්වා. අපි අහන්න සතුටුයි. ඉත්ති දුත්තෝ සුරාදුත්තෝ අක්ඛ දුත්තෝ චයෝ නරෝ ලද්දං විනාසේති තං පරාභවතෝ මුඛං ගැහැණුන් වෙත බැඳී ලොල් වී මත් වතුර සූදුව පිනිස කැප කරමින් දිවි අතුර ලද සියලු දෙය වනසන විස කතුර ඔහු ළඟ තිබේ පිරිහි යන සැඩ වතුර. සැඩ වතුරකට අහු වුණා වගේ පිරිහීගෙන යනවා පුද්ගලයෙක්. මෙන්න මේවා තියෙනවා නම් ඉත්ති දුත්තෝ ස්ත්‍රී දුහෘත භාවය. යම්කිසි පුරුෂයෙක් ළඟ තියෙනවා නම් ස්ත්‍රීන්ට අධික ලෝලත්වයක්. ආන්ගේ පුද්ගලයා පිරිහෙනවා. දැන් මේක දෙවි කෙනෙක්නේ, දේව පුත්‍රයෙක් නැහුවේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාරනවා කෙනෙක් ස්ත්‍රීන්ට ලෝල් නම්. දැන් එතකොට ස්ත්‍රියවක් මේ ගලපා ගන්න ඕනේ කොහොමද? ඕනවට වඩා පුරුෂයන්ට ලෝල් නම් පිරිහෙනවා. ඊළඟ එක තමයි සුරාධුත්ත. සුරාවට දූර්ත භාවය, බේබදුකම. වැදගත් විදිහට හෝ වේවා, කාණු පල්ලේ වැටෙන්න හෝ වේවා කෙනෙක් බොනවා නම් ඒ බොන පුද්ගලයා පිරිහෙනවමයි.
මත්වීමට ප්‍රමාදයට තමන් සන්තක ධනය වියදම් කරන්න කෙනෙක් හුරු වුණොත් පිරිහෙනවමයි. අපේ මේ ලංකා භූමියට අපේ මේ මාතෘ භූමියට වෙච්චි මහා නස්පැති යොමෝක බේබදුකම. හන්දියක් ගානේ තියෙනවා. හිතේ හැටියට බීපල්ලා කියලා දාලා. මොන දේවල් අඩු වුණත් ඒ වගේ අඩුවක් නැහැ. බේබද්දාට මොන දේවල් වලට මිල මුදල් නැතත් ඒකට සල්ලි තියෙනවා. කොහෙන් හරි හොයාගෙන බොනවා. මේ බේබදුකම කියලා කියන්නේ මෙලෝ පරලෝ දෙලොවේම පරිහානි මුඛයයි පිරිහිලා යනවා. අක්කදුත්ත ඊළඟ එක තමයි පින්වතුනි මේ සූදුව. සූදුවට හුරු වුණොත් එහෙම ওই සූදුව අවසානයේ මහා විනාශිකින් ජීවිතේ කෙලවර කරනවානේ. ඇතැම් පවුල් සම්පූර්ණයෙන්ම නැති බංගස්ථාන වෙලා යන්න සූදුව හේතු වෙනවා. ඊළඟට පින්වතුන්ලා දන්නවා මේ සමාජ ජීවත් වෙන අය විදිහට සමහරවට මහා ඉහලින් වැජබෙච්ච මිනිස්සු මහා පිළිගැනීමක් තිබ්බ මිනිස්සු සූදුව නිසා නිකන් සමාජයේ නින්දාවට අපහාසට ලක් වෙච්ච අවස්ථා නැද්ද අපේ මේ මාතෘ භූමියෙන් පවා. සූදුව කියලා කියන්නේ පරිහානි මුඛයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ දේවල් කෙනෙක් ළඟ තියෙනවා නම් ලද්දන් විනාශේති. එයා වෙහෙසිලා හම්බ කරගන්න ධනය වෙනසී යනවා. මේක නිකන් සැඩ වතුරකට අහු වුණා වගේ මිනිස්සුගේ ජීවිතේ පිරෙහෙන්න හේතු වෙන එකයි. ස්ත්‍රී දුහෘත භාවය, සුරා දුහෘත භාවය, ඊළඟට සූදුවට දුහෘත භාවය. මෙය පැහැදිලි කරද්දී දෙවිවරු අප්‍රමාණ සතුට වෙලා අහනවා ස්වාමීනි පිරෙහෙන්න හේතු වෙන 9 වෙනි කරුණ ගැන අපට වදාරනසේක්වා. සේහිදාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තං පරාභවතු මුඛං සිය අඹු සමග තුටුවනු නොහැකිව හඬන විසංගන පහස සොයමින් යන සිත බැඳෙන පරඹුන් අතර නිතරම ගැවසී වෙසෙන පිරිහියාම නියතයි මොහු ලොව සිටින. සල්ලාලකම පිරිහෙන්න හේතු වෙන ඊළඟ කරුණ මොකද්ද? සල්ලාලකම. යන්ගේ ස්ත්‍රියාවක් සල්ලාලනම් පිරිහෙනෝමයි. යන්ගේ පුරුෂයෙක් සල්ලාලනම් පිරිහෙනෝමයි. තමන්ගේ ස්වකීය බිරිඳත් එක්ක ස්වකීය ස්වාමි පුරුෂයාත් එක්ක සතුටු වෙනු නොහැකිව මේ කයේ පහස පතාගෙන පිස්සුවෙන් වගේ යනවාද යම් කෙනෙක් එයා යන්නේ පිරිහෙන පැත්තටයි. බලන්න මේ ජීවිතේදීම සැනසුම නැතුව යනවා. ඊළඟට පරලොවත් පිංගුතුනි මහා වේදනාකාරී පරලෝ ජීවිතයක් එයා උරුම කරගන්නවා. ඒ නිසා මේ පර ස්ත්‍රී සේවනය සහ පරපුරුෂ සේවනය කියලා කියන්නේ තව වැඩි අනාගතයක් නැහැ පිංගුතුනි. සමාජ සම්මත වෙනවා. නීති සම්පාදනය වෙයි කමක් නැහැ. ඔය කැමති එක්කෙනෙක් එක්ක හිටියට කියලා. පිරිහෙනවා පිරිහිල්ලක් මේ මනුස්ස මේ ප්‍රජාව මැරෙන මිනිස්සු නිරයයි. ලේසි කෙනෙක් බේරෙන්නේ. පිරිහීමේ කලාව සල්ලාලකම. දෙවිවරු සාදුකාර දීලා අනුමෝදන් වුණා. අනේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සියල්ල දැන සියල්ල දැක අපට මේ කියා දෙන කාරණා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් දෙවිවරු ඉල්ලා හිටිනවා ස්වාමීනි පිරිහෙන 9 වෙනි කරුණ අසා දැනගෙන සතුටින් පිළිගත් අපි දැන් ඉල්ලා සිටින්නේ පිරිහෙන්න හේතු වෙන 10 වෙනි කරුණ වදාරන ලෙසයි. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පිරිහීමට හේතු වෙන ඒ කරුණද වදාරනසේක්වා. අතීත යොබ්බනෝ පෝසෝ ආනීති තිම්බරුත්තනින් තස්සා ඉස්සාන සුපති තං පරාභවතු මුඛං පෙමකට සුදුසු කල ගිය විට අතීතෙට ලැම ඇති තිඹිරි පළවැනි රුව අගේ කොට
දැරියක රැගෙන නොනිදන ඉරිසියාවට යනු ඇත මොහොද පිරිහි යන කලාවට. බලන්න බුදුරජුන් අදාළදී පිරිහෙන්න හේතු වෙන කරුණ. ඇතැම්මු ඉන්නවා කියනවා නාකි වෙනකන් විවාහ වෙන්නේ. වයසටපත් වුණාට පස්සේ විවාහ වෙන්න ඕන කියලා මහා පිස්සුවක් හට ගන්නවා. ඊට පස්සේ ආසා කරනවා කියනවා මේ තිඹිරි පළ වගේ ලැම තියෙන හරි හැඩකාර මේ චූටි ලන්දුන්ට. ඒකල මේ වයසට පලච්චි කෙනා තරුණ ගෑනු කෙනෙක්ව විවාහපත් කරගන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයාට අර ස්ත්‍රී රුවට වසඟ වෙලා නින්දකුත් නැහැ කියනවා. පිරිහෙනවා. බලන්න මිනිස්සු පිරිහිලා යන විදිය. අදට පවා ඕවා දකින්න ලැබේ. වයසට පලච්චි උදවිය තරුණ ඈයන්ව විවාහ කරගත්තොත් එහෙම ඒකම එයාගේ පරිහානිය දොරටු වෙනවා. එයාට ඊට පස්සේ ඒකමයි පිස්සුව ඔළුවේ. අතහැර ගන්න බැරුව යනවා. පිරිහිච්ච කෙනෙක් විදිහට මේ මනුස්ස ලෝකෙන් එයාට මැරෙන්න වෙන්නේ. ඊළඟට පරලොවත් හරි කටුක කරකස වේවි. මිනිසෙක් මේ ජීවිතේ හොඳ බුද්ධිමත්ව ගොඩනගා ගත්තේ නැතිකොට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් දෙවිවරු ඉල්ලා සිටිනවා ස්වාමීනි පිරිහෙන 11 වෙනි කරුණ කොමක්දයි අපි අසා ගනු කැමති. අපගේ භාග්‍යවතානෝ පිරිහෙන 11 වෙනි කරුණද දේශනා කරනසේක්වා. ඉත්ති සොණ්ඩින් විකිරණින් පුරිසං වාපිතා දිසං ඉස්සරි අස්මින් ඨාපේති තං පරා භවතු මුඛං ලොල් වී කම් සැපට හැම වියදම් කරන මිනිහෙකු ගැහැණියක හෝලොව මුලට එන නිසි ලෙස රකින්නු බැරි ලෙස දිවිගත කරන පිරිහීමකට මුල් වේ ලොව මෙම කරුණ. යම්කිසි කෙනෙක් බලවන්තයෙක් ප්‍රධානියෙක් බවට පත් වෙනවා කියනවා. තමන් මිල මුදල් පරිහරණය කිරීමේදී කිසි සැලකිල්ලක් නැති පුද්ගලයෙක්. දුෂ්චරිතයට යොමු වෙච්ච කෙනෙක්. කම් සැපයට ලොල් වෙලා ස්ත්‍රී ධූර්ත භාවයට එක්කෝ පුරුෂයන්ට ලොල්කමට සල්ලි වියදම් කරනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියට වියදම් කරනවා. ඔහි වැඩකට නැති નિසරු දේවල් වලට ධනය වියදම් කරනවා. සූදුවට ධනය වියදම් කරනවා. ආන් එහෙම පුද්ගලයෙක් ජන ප්‍රධානියෙක් වෙනවා. ඊට පස්සේ පිරිහෙන්නේ නැද්ද? මේ පුද්ගලයා අපි හිතමු රටක් පාලනය කරොත් එහෙම මේ වගේ පුද්ගලයෙක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඒ රටම පිරිහිලා යනවා. අපි හිතමු ආයතනයක ප්‍රධානියෙක් වෙනවා ඒ පුද්ගලයා. ආයතනෙම පිරිහිලා යනවා. ඉතින් ඒ නිසා පෙරහීම කියන එක වළක්වා ගන්න තියෙන්නේ පිංගුතුනේ තමන්ගේ ජීවිතය තුළ තියෙන මේ දුෂ්චරිත බැහැර කරලා. දුෂ්චරිත බැහැර කරන්නේ ධර්මයට කැමති කෙනෙක්. ධර්මයට කැමති කෙනෙක් දුෂ්චරිතය බැහැර කරපු ගමන් එයාගේ පිරිහෙන දොරවල් වැහුණා. එයා දියුණුව පැත්තට පියනගනවා. එයාගේ ජීවිතේ දියුණුව කරා යනවා. අපි හිතමු එහෙම දියුණු වෙන මිනිස්සෙක් පාලකයෙක් වෙනවා. ඒ රටම දියුණු වෙනවා. දියුණු වෙන මිනිස්සෙක් ආයතනික ප්‍රධානියෙක් වෙනවා. ඒ ආයතනෙ දියුණු වෙනවා. දියුණු වෙන කෙනෙක් පවුලේ ප්‍රධානයා වෙනවා. ගෘහ මූලිකයා බවට පත් වෙනවා. එයා දියුණු වෙලා යනවා. අපි තුමු බේබදුකමට හුරු වෙච්ච පුද්ගලයෙකුගේ පවුල් ජීවිතය බලන්න. බිරිඳත් සතුටින් නොවේ. දරුවෝද සතුටින් නොවේ. පවුල් සංස්ථාවේ කිසිවෙක් සතුටින් නෙවෙයි. පවුලේ උදවියම සාප කරනවා. සමහරවිට දරුවෝ මේ තාත්තට මූණටම කියනවා නේ තාත්තී අපිට ලැජ්ජයි පාරේ බහැලා යන්න. එපා ඕක කරන්න. පරිහානිය. මෙලෝ පරලෝ දෙලොවීම පරිහානිය. නිසා මේ පුද්ගලයෙකුගේ ජීවිතය තුළ මේ කාරණා ටික හොඳට හිතේ පළපදියම් වෙනවා නම් එයාගේ පිරිහීම වින්තුනේ වළක්ව ගන්න පුළුවන්. දියුණුව වෙතම පියන ගන්න පුළුවන්. දියුණුව ආස ඔබට දියුණුව සලසා ගැනීම පිණිස
මේ කරුණු හරි වටිනවා. ඇයි පිරිහෙන දොරවල් ටික වහගත්තා නම් ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? දියුණුව විතරයි. අපි හිතමු යම්කිසි වතුර පුරවපු භාජනයක මේ වතුර ලීක් වෙන සිදුරු තියෙනවා. ඒ සිදුරු වලින් වතුර අඩු වෙලා යනවා. එතකොට මෙහෙම වතුර ටික අඩු වෙවි තියෙනවා අපිට පේනකොට අපි හොයනවා කොහෙන්ද මේ වතුර ලීක් වෙලා යන්නේ? වතුර ඉවත් වෙන්නේ කොයි තැන් වලින්ද? අපි අඳුන ගන්නවා සිදුරු ටික. මේ සිදුරෙමුත් වතුර යනවා. මේ පැල්මෙනුත් වතුර යනවා. අපි එතකොට මොකද කරන්නේ? නුවණැති කෙනා ඒ සිදුරු ටික වහනවානේ. සිදුරු ටික වහපු ගමන් ආයේ ඒකේ පිරලා තියෙන වතුර කවදාවත් පිටතට යන්නේ. ආන්ගේ වගේ. ජීවිතේ පිරිහෙන දොරටු වසාගත යුත්තේ. දැන් පිරිහෙන දොරටු 11ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ 11ම දෙවිවරු ගොඩාක් සතුටින් අනුමෝදන් වෙලා ඒ දෙවියෝ අහනවා ස්වාමීනි 11 වෙනි කරුණ පිරිහෙන දැනගතිමු. පින්වත් භගවතාණෙනි අපි එය පිළිගතිමු. පිරිහෙන 12 වෙන දෙය දැනගනු රිසිමු. වදහල මෙනව අදරින් ඉල්ලා සිටිමු. 12 වෙනි පිරිහෙන කාරණාව. අප්පභෝගෝ මහා තණ්හෝ කත්තියේ ජායතේ කුලේ සෝධ රජ්ජං පත්තයති තං පරා භවතු මුඛං නැති බැරි කෙනෙකු රජ කුලයක ඉපදීමෙන් කුලමානයෙන් ආසාවෙන් මත්වීමෙන් පැතු විට රජපුටුව ඉහළට හිත යාමෙන් අවසන් වේය ඔහුගේ දිවි පිරීමෙන්. බුදුරජාන් වහන්සේ වදාලා ධන සම්පත් නැති, භෝග සම්පත් නැති, වස්තු සම්භාර නැති පුද්ගලයෙක් රජ කුලේ උපදිනවා. කුල පරම්පරාවෙන් රජ කුලේ. හැබැයි මේ පුද්ගලයාට ධන සම්පත් මොකුත් නැහැ. වත් පොහසත්කම් නැතුව ඉපදිලා මේ පුද්ගලයා කුලමාන්නේ හිතට ගන්නවා මං රජ කුලේ. රජ කුලේ නම් මං රජ වෙන්න ඕනේ. ඔහු රජ වෙන්න හිතනවා. ඔහු රජ වෙන්න හිතුවාද? රජකමට ඔට්ටු වෙනවාද? ඔහුද පිරිහි යන්නේ. ඇයි ධන සම්පත් නැති, වස්තු සම්භාර නැති පුද්ගලයා ඒවා නැතුව රජකම් පතාගෙන යන්න ගියොත් එහෙම ඔහුට සේනා බලයක් ඒවා මේවා හදාගන්න බැරුව යනවා. සමහරවිට බලවත් රජෙක්ගෙන් මැරුම් කනවා. එක්ක ඔන්න ඒ පිරිහීම. එහෙම නැත්නම් මේ පුද්ගලයා මොකද කරන්නේ? තමාට ධන සම්පත්, වස්තු සම්භාර නැති නිසා අධාර්මික ක්‍රමයකට ඒවා හොයන්න උත්සාහ කරනවා. එතකොට ඔහු මෙලොවින්ද පරලොවින්ද දෙලොවින්ම පිරිහි යනවා. තමන්ගේ තරම ප්‍රමාණය අඳුනා නොගැනීම නිසා කරගන්න නස්පැත්තිය. එයත් පිරිහීමේ කරුණයි. ඉතින් බුදුරජාන් වහන්සේ මේ පිරිහෙන කාරණා 12 දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම වදාළා. ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්ඛිය අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවං. පිරිහෙන මෙම කරුණු දැන ලොව නුවණ ඇති බුදුබණ ඉගෙන හඳුනාගෙන වඩන රුති සැලසින සැපත ලැබගෙන ඉත සිත කැමති යනු ඇත සොඳුරු ලොවකට හැම සැපත ඇති. ඔන්න ඔය පිරිහෙන කාරණා කෙනෙක් දැනගත්තනම් කොහොම කෙනෙක්ද? පණ්ඩිතෝ, නුවණැත්තෙක්. නුවණැත්තෙක් මේක දැනගත්ත ගමන් නුවණැත්තාගේ ස්වභාවය තමයි මේ පිරිහෙන කාරණා මේවාමයි කියලා හිත පහදව ගන්නවා. ඒක තමයි නුවණැත්තාගේ ස්වභාවය. නුවණ නැති කෙනා මේවා දැනගත්තට පස්සේ අනේ ඔය කාරණා මේ දැන් කාලේට අදාළ නැහැ.
ඕවා මේ කාලේ කරන්න බෑ මේ සමාජෙ පුළුවන් ද ඕවා පුරුදු කරන්න කියලා නුවණ මද කෙනා දුර්වලයා මේක බැහැර කරනවා. නුවණ කෙනා ඇති කෙනා මේ කරුණු දැනගත්තාට පස්සේ තමන්ගේ ජීවිතය තුළ මේ කාරණා ගලපා ගන්න උත්සුක වෙනවා. පිරිහෙන කාරණා අයින් කර ගන්නවා. දියුණු වෙන කාරණා තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරන්න පටන් ගන්නවා. නොපිරිහීම පිණිස පවතින දේවල් දියුණු කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට තමන්ගේ ජීවිතයේ යහපත කැමතිව යමෙක් කටයුතු කරනකොට යනු ඇත සොඳුරු ලොවකට හැම සැපත ඇති. එයාට සුගති රැකවරණේ කවදාවත් අහිමි වෙන්නේ නැහැ කියලා තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පරාභව සූත්‍රය දේශනා කරනකොට මේ දේශනාව කෙල කෝටි ගණන් දෙවිවරු අහගෙන හිටියනේ. මේ දේශනා අවසානයේ ගණනින් මෙපමණයි කියලා කියන්න බැරි තරම් දෙවි දේවතාවරු ධර්ම අවබෝධ කළා. එහෙම දේශනාව පින්වතුනි මේ පරාභව සූත්‍රය. අපි කොච්චර වාසනාවන්තද අඩු ගණනේ මෙබඳු උතුම් ධර්මයන් අපේ සවම්පතින් අහන්න ලැබුණා. ඊළඟට මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච පින්වතුන්ලාට මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්ම අර්ථ සජ්ජායනා කර කර ඒ බුදුබණ පද තමන්ගේ මුවින් කියා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන ගොඩාක් සතුටු වෙන්න. ගොඩාක් සතුටු වෙන්න තමන්ගේ ජීවිතේ අසිරිමත් ධර්මයක් පින්වතුනි මේ ඇහුවේ. බලන්න මේ ධර්මය ගැන පරාභව සූත්‍රය ගැන අපේ අටුවාචාරින් වහන්සේලා වර්ණනා කරන හැටි. මහා සමය සුත්තේච අතෝ මංගල සුත්තකේ සමචිත්තේ රාහුලෝ වාදේ ධම්මචක්කේ පරාභවේ. යම් මේ මහා සමය සූත්‍රය වේද ඊළඟට මංගල සූත්‍රය වේද සමචිත්ත පරියාය සූත්‍රය වේද රාහුලෝ වාද සූත්‍රය වේද ඒ වගේම දම්සක් පැවතුම් සූත්‍රය වේද එලෙසින්ම මේ පරාභව නම් වූ සූත්‍ර දේශනාව වේද දේවතාස්මීති තත් අප්පමෙය්‍යා සංඛ්‍යා. ඒ ධර්ම දේශනාවන් අසන්ට රැස් වෙච්ච දෙවි දේවතාවරු අප්‍රමාණයි අසංකේයයි. මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ වගේමයි ධම්මාභි සමයෝ චෙත්ත ගණනාතෝ අසංකයෝ. ඒ දේශන අවසානයේ ධර්මාවබෝධ කරපු දෙවි දේවතාවුන් වහන්සේලා ප්‍රමාණයද මෙපමණයි කියා කියන්නට බැරිය. එයද අසංකේය වූ ප්‍රමාණයකි. එතකොට තව කාරණාවක් ඉස්මතු වෙනවා. ඇතැම් වූ කියනවානේ දෙව්ලොවේ ගියොත් එහෙම සෑහෙන අනතුරක් තියෙනවා. ඒ දෙව්ලොවේ ධර්මය අවබෝධ කරන්න ඉඩක් නැත කියලා. කොච්චර පට්ටපල් බොරුද. මේ බලන්න මේ දේශනාව අවසන් වෙනකොට මෙච්චරක් මාර්ගඵල අවබෝධ කරා කියලා කියන්න බැරි තරම් දෙවිවරු ධර්මාවබෝධ කළා. ඉතින් දෙවියෝ බොහෝ ප්‍රිය කරන. දෙවියන් විසින් ප්‍රශ්න විමසීම හේතු කරගෙනම සිරි සම්බුදු මණ්ඩලයෙන් විවර වූ පරාභව සූත්‍රය අපි ශ්‍රවණය කළා. පිරිහෙන කාරණා 12ක් තිලෝගුරු භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වදාලා ඒ කරුණ කාරණා යලි යලිත් හොඳට හිතන්න සිහි කරන්න. මේ වගේ පිරිහෙනවා කියලා තමන්ගේ ජීවිතය ගැන හොඳ වැටහීමක් ඇති කර ගන්න. අපි කොයි කාටත් තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච මේ ජීවිතේ පිරිහෙන කාරණා ජීවිතෙන් බැහැර කර ගන්නට ලැබේවා. පිරිහෙන කාරණා බැහැර කර ගැනීම පිණිස ශක්තිය ධෛර්යය අප කොයි කාටත් උදා වේවා. දියුණු වෙන කාරණා ජීවිතේ දියුණු කර ගන්නට ලැබේවා. ඒ දියුණු වෙන කාරණා දියුණු කර ගැනීම පිණිසත් ඒවා උපදවා ගැනීම පිණිසත් ශක්තිය ධෛර්යයම ලැබේවා. අපට මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල නොපිරිහෙන චරිත බවට පත් වෙලා දියුණුව කරාම යන චරිත බවට පත් වෙලා සම්බුද්ධ ශාසනයේ පිහිට පිරිසරණ ලබන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සග්දෙවිදානෝ සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මේ පරාභව සූත්‍ර දේශනාව යම් මේ අසමින් සිත් පහන් කරගන්නා සියලු දෙවියෝද සතුටු සිතින් මේ පින අනුමෝදන් වෙත්වා.
අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියෝද පින් අනුමෝදන්ව දෙවිවරු දිව්‍ය සැපින් වැඩේවා. ඒ සියලු දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. මේ බඳු සොඳුරු වූ ධර්මයන් අපේ සිත් පහන් වෙන ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් ගාථා රත්න ඊටාම මිහිරට සජ්ජායනා කර කර අර්ථ සිහි කර කර සජ්ජායනා කර කර අපිට ඉගෙන ගන්න ලැබුණේ අපේ ගුරු දේවයන් වහන්සේ නිසාමයි. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයේ මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංගරුවනටත් පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාට සිල් මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ටත් අනුමෝදන් වෙලා ඒ වගේම ශ්‍රද්ධහා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනා මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයම ලබත්වා දීර්ඝායුෂ සම්පන්නිය වේවා. සාදු සාදු සාදු. උතුම් ශ්‍රී සද්ධර්මයේ සුවසේ ලෝකයේ වෙත දන් දෙන ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මෙහෙවරට අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් ආරම්භ වුණ මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ උතුම් මෙහෙවරට අත්වලක් වෙන අදහසින් අද දවසේ ධර්ම දානමය පින සිද්ධ කරපු ඒ පින්වතුන්ලාගේ නමින් මිය පරලොවයන්ට යෙදුනා වූ කාන්ති කරුණාරත්න මෑණියන්ගේ නමින් මියගිය පින්වත් විලියම් කරුණාරත්න පියාණන්ටත් රෝසි කරුණාරත්න මෑණියන්ටත් කොලින් රාජපක්ෂ මහත්මයාටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. තමන් නමින් මියගිය සියලු ඥාති සමූහයා පින අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපේටුම්පත් වේවා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි වෙසෙන පින්වත් කාන්ති කරුණාරත්න මෑණියන්, පින්වත් හිමාරා ජයසුන්දර දියණිය, පින්වත් රවින්දු ගමගේ මහත්මයා සහ සයනී වඩනම්බී මහත්මිය, පින්වත් සොනාලි ගිරිහාගම මහත්මිය සහ ඩිලාන් ගිරිහාගම මහතා, ඒ වගේම පින්වත් ඇසල ශාක්‍ය බණ්ඩාර ගිරිහාගම පුතු, රාහුල තේජස් බණ්ඩාර ගිරිහාගම පුතු, සෙනාලි සිල්වා මහත්මිය සහ පින්වත් රංගන නිර්මල් මහත්මයා ඇතුළු සෙනාරා ශාක්‍යයාලී දියණිය යන මේ සියලුම දෙනා උතුම් ධර්ම දානමය පින රැස් කර ගනිමින් ඊතා සුන්දර වූ චේතනාවකින් උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකයට දන් දීමේ මේ මාධ්‍ය මෙහෙවරට අපිත් අත්වලක් වෙනවා කියන පැතුමින් යුක්තව අද ධර්ම දානමය පින රැස්කොට මේ තමන්ගේ ජීවිතයකට එකතු කරගත්ත උදාරතර පුණ්‍ය ධර්මය පින්වතුන්ලා සියලු දෙනාටත් දායකත්වයේ දරූ පින්වතුන්ලාගේ සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ට, ශිල්පකී දීපු ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට, ඒ වගේම ජීවිතේ පින් රැස් කරගන්න, ගුණධර්ම දියුණු කරගන්න උදව් කරන සියලු කල්යාණ මිත්‍රයින්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා. තම තමා කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවට සාර්ථකත්වයට පත්වෙත්වා. කරදර බාධා වූ දුරු වෙත්වා. පින්වතුන්ලා හැම දිනාට මේ ගෞතම බුදු සසුන තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.